නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්මස්කන්ධය අතුරෙන් අභිධර්ම පිටකයේ හිලා ඇතුළත් වූ මාතෘකා පිළිබඳව ධම්මසංගණි ප්‍රකරණය ආශ්‍රය කරගෙනයි අප සාකච්ඡා කරන්නට යෙදුනේ. එහිදී අපි ප්‍රධාන වශයෙන්ම මාතෘකා යනු කුමක්ද කියන එක පිළිබඳව හඳුනාගෙන ඒ තික දුක ආදී මාතිකා පිළිබඳව හඳුනා ගන්නට යෙදුනා. අවසාන වශයෙන්ම අපි තේරුම් ගත්ත දේ තමයි ඒ ආරම්මන ධර්මයන් පිළිබඳව පරිත්තාරම්මනා ධම්මා ඒ වගේම මහග්ගතාරම්මනා ධම්මා අප්පමානාරම්මනා ධම්මා කියන මේ මාතෘකා ත්‍රිත්වය පිළිබඳව මේ මාතෘකා තුනේ එකතුව අපි හැඳින්වුවා පරිත්තාරම්මන ත්‍රිකය කියලා. මේ පරිත්තාරම්මන ත්‍රිකයට අනතුරුව අපට හඳුනා ගන්නට තියෙන්නේ ඒ හීන ත්‍රිකය පිළිබඳව. හීන ත්‍රිකය කියනකොට හීනා ධම්මා මජ්ක්‍ධිමා ධම්මා පනීතා ධම්මා කියලා දැක්වෙන මේ ත්‍රිකය. ඒකට මේ හීන ත්‍රිකය පිළිබඳව අපි තේරුම් ගැනීමේදී මොනවද මේ හීන ධර්ම කියලා කියන්නේ? හීනයි කියලා කියන්නේ ලෝකේ යම් කිසි ආකාරයකින් පහත් කියන අර්ථයෙන්, ඒ කියන්නේ පහත්යයි සම්මත ලෝකේ උත්කෘෂ්ඨ නොවූ පහත් වූ දේ තමයි හීන කියලා කියන්නේ. එතකොට කතමේ ධම්මා හීනා. එතකොට කවර ධර්මයෝද හීන? සත්පුද්ගල භාවයෙන් තොර වූ කවර ධර්මයෝද හීන ධර්මයෝ කියලා කියන්නේ. තීනි අකුසල මූලානි ලෝභෝ දෝසෝ මෝහෝ. මොනවාද හීන ධර්මයෝ? තීනි අකුසල මූලානි ලෝභෝ දෝසෝ මෝහෝ. අකුසල මුල් තුනක් තියෙනවා නම් ලෝභ, ද්වේෂ, මෝහ මේ ධර්මයන්ට කියනු ලබනවා හීන ධර්ම කියලා. තදේකට්ඨාච කිලේසා. තදේකට්ඨාච කිලේසා. තදේකට්ඨ වූ කිලේශ. තදේකට්ඨ වූ කිලේශ. ඒ කියන්නේ ඒහා එකට මේ හටගත්ත අනික් කෙලෙස් ධර්ම ටික. ලෝභයත් එක්ක එකට පවතින අනික් කෙලෙස් ධර්ම ටික. ඒ වගේම ද්වේෂයත් එක්ක එකට පවතින කෙලෙස් ධර්ම ටික, මෝහයත් එක්ක එකට පවත්නා කෙලෙස් ධර්ම ටික. මෙන්න මේ කෙලෙස් ධර්මයන්ට කියනවා හීන ධර්ම කියලා. අකුසලේනොත් ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල හේතු ටිකත් ඒ සමග එකට පවත්නා යම්කිසි ඒකස්ත වූ කෙලෙස් ධර්මතා ටිකක් තිබෙනවා නම් මේ සියලු කෙලෙස් ධර්මයෝ හීන ධර්මයෝ. එතකොට මෙන්න මේ අකුසල මුල් ටිකත් එක්ක සමග වුණ එකට පවතින වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ ටිකක් තිබෙනවා නම් මෙන්න මේ වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ ධර්මතා ටිකත් හඳුන්වනු ලබනවා කුමක් කියලාද? හීන ධර්ම කියලා. ඒ වගේම තන් සමුට්ඨාන ඒ ස්කන්ධ ටික සමුට්ඨානය කොට පවත්නා කාය කම්මං, වචී කම්මං, මනෝ කම්මං. කාය කර්ම, වාචී කර්ම, මනෝ කර්ම කියන මේ දේවල්. ඒ කියන්නේ අපි යම් කිසි විදිහකින් අකුසල ධර්මයක් කියලා කියන්නේ අකුසලයක් කරනවා කියලා කියන්නේ. කායික වශයෙන් ඒක අකුසලයක්, වාචසික වශයෙන් ඒක අකුසලයක්, සහ මානසික වශයෙන් කරන එක අකුසලයක් කියලා කියන තැනක ඒ කායික, වාචසික, මානසික අකුසල කර්මය හීන ධර්මයක් හැටියට දක්වනවා. එතකොට හීනා ධම්මා කියනකොට, හීන ධර්ම කියනකොට අකුසල මුල් ටිකත් ලෝභ, ද්වේෂ, මෝහ එකෙන් එකට පවතින එකස්ත වූ අනෙක් කෙලෙස් ධර්මතා ටිකත් ඒහා සමග වූ ස්කන්ධ ධර්මතා ටිකත් වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ඒයින් සමුට්ඨානිත ඒ කියන්නේ එකෙන් ඔසවා තබන ලද කාය, වාක්, මනෝ කර්මක් කියන මේ ධර්මතා ටික. එතකොට අපිට පැහැදිලි කරගන්නට පුළුවන් ලෝකයේ තුල අපි මේ පව් කරන මිනිස්සෙක්ය අකුසල් කරන මිනිහෙක්ක සත්වයෙක්ක කියලා අපි දෙයක් දැක්කට
මෙතන පවත්නා ධර්මය හීන ධර්මයක ස්වභාවයනේ. හීන ධර්මයක ස්වභාවය. යම් කිසි දෙයක් කරනකොට ඔබ පුද්ගල භාවයෙන් දකින්න තැනක ඔබ දකින්නට පුරුදු වුණොත් මේ හීන ධර්මයක ස්වභාවය නේද කියලා අර අකුසලයේ පැවැත්මට ස්ථානයක් නැති වෙනවා. අකුසලයේ පැවැත්මට මේ ඔබට ස්ථානයක් නැති වෙනවා. දැන් අපි තරහක් ඇති කරගත්තාම අපි බනින්නේ අර පුද්ගල බවත් එක්ක ගිහිල්ලානේ. යම් වචී කර්මයක් පවත්වන්නේ, යම් කාය කර්මයක් පවත්වන්නේ, නැවත නැවත ප්‍රතිබද්ධ වෙන මනෝ කර්මයක් අපි පවත්වනවා නම් ඒ මනෝ කර්මයක් විදිහට අපි දේවල් පවත්වන්නේ අර සත්පුද්ගල භාවයත් එක්ක ගිහිල්ලා. හැබැයි ධර්මතා පිළිබඳව අපට නුවණ පවතින්නේ ධර්මතා පිළිබඳව නුවණක් තියෙනකොට අපට ඒ අර අකුසලයේ පවත්වන්නට විශේෂ පරාසයක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් හරියට අර උදාහරණයක් හැටියට අපි මතක් කරන දේ ගල් කැටයක කකුල හැපුණාම අපිට ගල් කැටය ගැන අපි හිත ගල් කැටයට ගහන්න යන්නෙත් නැහැ. ඒ වගේම ගෙදර ගිහිල්ලත් අපි ඒ ගල් කැටය ගැන හිත ඒකට බැන ඉන්නෙත් නැහැ. එතකොට අපි කාය වාක් මනෝ කර්මයන් ඒක ඇසුරු කරගෙන කරන්නේ ඒක නිස්සත්ත්ව නිප්පුද්ගල ධර්මයක් හැටියට දෙයක් හැටියට අපි හඳුනාගෙන තියෙන නිසා. යම්කිසි විදිහකින් කෙනෙක් හීන ධර්මයක් හැටියට තේරුම් ගත්තාම දෙයක් අපිට පුද්ගලයෝ ගැන තරහ ගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. හිතන්නකෝ කෙනෙක් ඇවිල්ලා ඔබට බොහොම දොස් කියනවා කියලා. එතකොට මේ මිනිස්සයා මට මෙහෙම බනිනව නේද කියලා හිතුනහම ඔබට ඒ පිළිබඳව බොහොම කනස්සල්ලක් ඇති වෙනවා. දුක, ද්වේෂය තවත් අන්‍යාකාරයක් තරහක් ඇති වෙනවා ඔබේ සිතේ, ඔබේ මනස තුළ. අපි දුකයි කියලාත් කියනවා. ඉතින් ඒ යමනාපේම තියෙන තවත් පැතිකඩක්. එතකොට අපිට ඒ තව කෙනෙකුගේ වචනය අපි පුද්ගල භාවයෙන් බාරගත්තාම අපිට ඇති වෙන ක්‍රියාත්මක වෙන විඳීමක්, එතන අකුසල සහගත දෙයක් උපදිනවා. මේක අපිට දුරු කරගන්න පුළුවන් මේ හීන ධර්මය පිළිබඳව කෙනෙක් තමන්ගේ නුවණ පවත්වනවා නම්. හීන ධර්ම කියලා කිව්වේ මොනවද? ලෝභ, දෝෂ, මෝහ කියන අකුසල මූල තුනත් ඒහා පවත්නා කෙලෙස් ධර්මතා ටිකත්. ඒ වගේම ස්කන්ධ ටිකත් ඒ ස්කන්ධ ටිකෙන් සමුත්ථානිත වූ කාය වාක් මනෝ කර්මෙන්. ඒකට අපි පුද්ගලයාය කියලා ව්‍යවහාර කළාට මෙතන දකින්නට පුළුවන්කම තියෙන මේ ස්කන්ධ සහ ස්කන්ධයන්ගෙන් සමුත්ථානිත වූ කාය වාක් මනෝ කර්මයක්නේ. එතකොට මේ ධර්මයේ සත්වයේක්ක පුද්ගලයේක්ක කියන්නට සුදුසු නැහැ. මේ හීන ධර්මයක ස්වභාවය නේද? හීන වූ ස්වභාවයක් නේද මේ පවත්නේ කියලා අපිට ඒ පිළිබඳව මානසිකාරයේ පවත්වනකොට අර පුද්ගල භවෙහි යම් බර අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ පුද්ගල භාවයට ලබා දෙන බර අඩු වෙනකොට එමගින් අපිට පත්වන දුක අඩු කරන්නට පුළුවන්කම තිබෙනවා. වගේම අපේ හිත පැත්තෙන් අපි අධික ද්වේෂයක්, අමනාපයක්, වෛරයක් ඇති කරගෙන යනවා නම් ඒ දේ නැති කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට පුද්ගලයන් දිහා බලලා අපි යම් වෙලාවක කියනවා නම් මේ මිනිස්සයා බලන්නකො කරන අකුසලයේ කියලා අපිට ඒ පුද්ගලයෙකුගේ දෙයක් පිළිබඳව හිතන්නේ නැතිව අපිට ඒක හීන ධර්මයක ස්වභාවය නේද කියලා දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපි මානසිකාරය කරන්නට පුරුදු වන්නට ඕනේ. මේ පවත්නා ධර්මයන් පිළිබඳව. මේ හීන වූ ධර්මයන් කියන්නේ මොනවද? මේ හීන වූ ධර්මයන් කියලා කියන්නේ මේ බඳු ධර්මයන් කියලා විශ්ලේෂණය කරගත්තාම අපි ඒක ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතය තුළ අර විදිහට අකුසලයෙන් හැසිරෙනවා කියලා අපිට සත්පුද්ගල භාවයෙන් පෙනෙන තැන්වලට මේ හීන වූ ධර්මයක් නේද කියලා අපි ඒක තබා බලනවා. එහෙම තියලා බලනකොට අර හිතට ඇති වෙන අමනාප සහගත සිතුවිලි අපිට ඒ තුලින් යටපත් කරන්නට, ද්වේෂ සහගත සිතුවිලි යටපත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ මේක පොඩ්ඩක් ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරලා බලන්න. මේ සත්පුද්ගල බව යටපත් වෙන විදිහට මේක හීන වූ ධර්මයක ස්වභාවයක් නේද? මේ හීන වූ ධර්මයක ස්වභාවයක් නේද කියලා ඒක පවත්වන්නට අර බාහිර සත්පුද්ගල භවෙන් ඇසුරු වෙන තැන්වලට ඒක තියන්නට උත්සාහවත් වෙන්න. එතකොට ඔබට මේ පිළිබඳව නොගැටී ඉන්නට අවකාශයක් සැලසෙනවා. ඒ අකුසලයන් හා සම්මිශ්‍ර නොවි ඉන්නට, ඒහා නොඇලී ඉන්නට අවකාශයක් සැලසෙනවා. ඒ නිසා මේ හීන ධර්ම පිළිබඳව ඒ විදිහට විශ්ලේෂණය කර ගැනීමත් වැදගත්.
අට කතා කාණ්ඩය තුළදී අපි මේ කාරණාව පිළිබඳව විමසා බලනකොට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. කතමේ ධම්මා හීනා කවර ධර්මයෝද මේ හීන ධර්මයෝ? ද්වාදස අකුසල චිත්තෝත්පාදා ඉමේ ධම්මා හීනා. 12 අකුසල චිත්තෝත්පාදයෝ තියෙනවා. මේ 12 අකුසල චිත්තෝත්පාදයෝ තමයි හීන ධර්මයෝ කියලා අපිට හීන ධර්මයන් පිළිබඳව එතනදී හඳුනා ගන්නට පුළුවන්. එතකොට අපි සිත් පිළිබඳව කතා කිරීමේදී අපි හඳුනාගත්ත අකුසල් සිත් 12ක් ඒ සෝමනස්ස සහගත ditthිගත සම්පයුත්ත අසංකාරික සසංකාරික සෝමනස්ස සහගත ditthිගත විප්පයුත්ත අසංකාරික සසංකාරික උපේක්ෂා සහගත ditthිගත සම්පයුත්ත අසංකාරික සසංකාරික සහ උපේක්ෂා සහගත ditthිගත විප්පයුත්ත අසංකාරික සසංකාරික ආදී වශයෙන් අපි මේ සිත් හඳුනා ගන්නට යෙදුණා. එතකොට අපිට පේනවා හීන ධර්ම කියන්නේ මොනවද කියන එකේදී මේ ලෝභ සහගත සිත් 8ත් ඒ වගේම ද්වේෂ සහගත සිත් දෙකක් දෝමනස්ස සහගත චිත්තෝත්පාද දෙකකුත් මෝහ සහගත චිත්තෝත්පාද දෙකකුත් අපි හඳුනා ගත්තා. මෙන්න මේ කියන ද්වේෂ සහගත සිත් සහ ලෝභ සහගත සිත් දෙක කියන අකුසල චිත්තෝත්පාද දෙකත් සමගම ද්වාදස අකුසල චිත්තෝත්පාදයන්ම හඳුනා ගන්නට පුළුවන් හීන ධර්ම හැටියට. එනිසා අකුසලයක් කරන පුද්ගලයෙක් දකින්නට වඩා අකුසල ධර්මයක ස්වභාවය නේද කියලා හීන ධර්මයක ස්වභාවය නේද කියලා ඔබට දකින්නට පුළුවන් නම් අර සත්පුද්ගල භාවයේ ඉක්මවා දකින්න නුවණක් විදිහට ආශ්‍රව ධර්මයන් යටපත් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඊට පස්සේ කතමේ ධම්මා මජ්ක්‍ධිමා මජ්ක්‍ධිම ධර්මය මොනවද? මජ්ක්‍ධිම ධර්ම කියලා කියන්නේ මධ්‍යම ප්‍රමාණය. ඒ කියන්නේ හීන නොවන නමුත් ප්‍රණීතත් නොවන මධ්‍යම ප්‍රමාණයෙහි පවත්නා ධර්මයෝ මොනවද? සාසවා කුසලාව්‍යාකතා ධම්මා ශාස්ත්‍රව වුණ කුසල අව්‍යාකෘත ධර්මයෝ තියෙනවා නම් කාමාවචරා රූපාවචරා අරූපාවචරා කාමාවචර වුණ රූපාවචර වුණ අරූපාවචර වුණ ස්කන්ධ ධර්මතා ටිකක් තියෙනවා නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඉමේ ධම්මා මජ්ක්‍ධිමා. මේ ධර්මයෝ තමයි මජ්ක්‍ධිම ධර්මයෝ. එතකොට මේ මධ්‍යම ප්‍රමාණයේ ධර්මයෝ මොනවද කියලා පැහැදිලි කරනවා. තීසු භූමිසු කුසල. තුන් භූමිය අනුව ගියපු සියලුම කුසල් ටික. එතකොට සාසවා කුසලාත් කියලා මේකදී පැහැදිලි කරනවා. ශාස්ත්‍රව වුණ කුසල ධර්ම. ශාස්ත්‍රව වුණ අව්‍යාකෘත ධර්ම. සාසවයි කියලා කියන්නේ මේ තුන් භූමිය අනුව ගියපු මේ ධර්මයෝ කුසල ධර්මයෝ සාසවයි. ඒ කියන්නේ ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන්නට පුළුවන්කම තියෙනවා. ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන්නට පුළුවන්කම තියෙන්නේ කොහොමද? අපි කුසලයක් කළත් ඒ කුසලය කුසල් සිතේ අකුසල් යෙදෙන්නේ නැහැ. හැබැයි කුසල් සිතේ අකුසල් නොයදුනාට ඊට පසු අපිට මේ අකුසලයන්ගෙන් ඒ කුසල් සිත අරමුණු කරන්නට පුළුවන්. ලෝභ ආදී වශයෙන් ඒ අකුසලයක් තුළින් ඒ කුසලයේ අරමුණු කරන්නට පුළුවන්. ආශ්‍රවයන් මගින් එතන ඇසුරු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි ඒ දේවල් ශාස්ත්‍රව ධර්ම කියලා හඳුන්වන්නට යෙදුනේ. කුසලයේ කියන එකත් විපාක කියන ඒවත් ක්‍රියා කියන මේ දේවලුත් ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන්නට පුළුවන්කම තිබෙන නිසා ඒ දේවල් වලට කියනවා ශාස්ත්‍රව ධර්ම. ආශ්‍රව සහිත මනසකට තමයි මේ දේවල් ඇසුරු කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ දේවල් නැවත නැවත අරමුණු කරලා ආශ්‍රව උපදව ගැනීමේ හැකියාව තියෙනවා ආශ්‍රව සහිත වූ මනසකට. නිසා මේ දේවල් හඳුන්වනවා ශාස්ත්‍රව ධර්ම හැටියට. ශාස්ත්‍රව ධර්මයක් තියෙනවා නම් මේ ශාස්ත්‍රව කුසල ධර්ම මජ්ක්‍ධිම ධර්මයෝ. දැන් අපි පින්කම් කරන මිනිස්සු දැක්කට මේ විදිහට මේ හොඳයි යහපත් කියන මිනිස්සුયો දැක්කට සත්වයෝ දැක්කට මේ තැනක පවතින මේ මධ්‍යම ප්‍රමාණ ධර්මයක් නේ කියලා අපිට ධර්ම විදිහට මේවා ව්‍යවස්ථාපනය කරන්නට පුළුවන්කම තියෙනවා. ධර්ම හැටියට මේ දේවල් විශ්ලේෂණය කරගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට ධර්ම හැටියට ඒ විදිහට විශ්ලේෂණය කරගන්නවා වගේම අපිට ඒ තුලින් අර ගොඩනැගෙන සත්පුද්ගල භාවයේ යටපත් කරගන්නටත් පුළුවන්කම තියෙනවා. තීසු භූමිසු විපාකෝ රසර කර්ම ටික වගේම තීසු භූමිසු විපාකෝ තුන් භූමිය අනුව ගියපු විපාක ධර්මයක් තිබෙනවා නම් ඒ තුන් භූමිය අනුව ගියපු සියලුම විපාකයත් ඇතුළත් වෙනවා මජ්ක්‍ධිම ධර්මයන් හැටියට මධ්‍යම ප්‍රමාණ ධර්මයන් හැටියට.
ඒ වගේම තීසු භූමියසු කිරියා අව්‍යාකතං. තුන් භූමිය අනුව ගියපු ක්‍රියා ධර්මයන් අව්‍යාකෘත ධර්මයන් තියෙනවා නම් මේ ක්‍රියා අව්‍යාකෘත ධර්මේනොත් සබ්බංච රූපං සියලු රූපයත් කියන මේ සියල්ලම අයිති වෙනවා මධ්‍යම ධර්මයන් විදිහට. මධ්‍යම ප්‍රමාණ ධර්මයන් විදිහට. එතකොට දැන් අපිට ඒ තුළ තුන් භූමිය අනුව ගියපු සියලුම දේවල් ඇතුළත් කරන්න පුළුවන්. අකුසලයේ කියන එක ඒකාන්තයෙන්ම හීනයි. ඒකාන්තයෙන් පහත්යයි සම්මතයි. කුසලයේ කියන එක පහත්යයි සම්මත නැහැ. ඒක මජ්ක්‍ධිම ප්‍රමාණයේහි ධර්මයක්. අව්‍යාකෘත කියන එක හීන හෝ පහත් කියලා බෙදන්නේ නැහැ. ඒක මජ්ක්‍ධිම ප්‍රමාණයේහි ධර්මයක්. මේ කුසල අව්‍යාකෘත ආදී ධර්ම සියල්ලක්ම හීන කියන ભેදයෙන් තොරව මධ්‍යම ධර්මයන් හැටියට තමයි බෙදන්නේ. එතකොට අපි සෑම අවස්ථාවකදීම රූපාදී කර්මයක් රැස් කරත් ඒ තැන්වල විපාකයක් ලැබුණත් එතකොට ඒ සෑම අවස්ථාවකම පවතින්නේ මොනවද? මධ්‍යම ප්‍රමාණ ධර්මය. එතකොට දෙවියන්නේ බ්‍රහ්මයන්නේ කියලා අපි පුද්ගල භාවයෙන් ඇසුරු කළාට ඒ ස්කන්ධ ධර්මයන් පිළිබඳව අපිට දැනගන්නට පුළුවන්කම තියෙනවා මේ මධ්‍යම ප්‍රමාණ ධර්මයක ඉපැත්මක් නේද? හට ගැනීමක් නේද? එතකොට මේ මධ්‍යම ප්‍රමාණ ධර්මයක ඉපැත්මක් කියලා දකිනකොට අර ඒ පිළිබඳව ඇති කරගන්න ආශ්‍රව ධර්මයන් අපට යටපත් කරන්නට ඒ හේතුවක් බවට පත් වෙනවා. ඒ වගේම කතමේ ධම්මා පනීතා. පනීත ධර්මය මොනවාද? ප්‍රණීතයි කියලා කියන්නේ උසස්යයි සම්මත, ශ්‍රේෂ්ඨයයි සම්මත, වටිනායයි සම්මත දේ මොනවාද? අපරියාපන්නා මග්ගාච මග්ගඵලානිච. අපරියාපන්න මාර්ග සහ මාර්ගඵල කියන මේ දේවලුත් අසංකතාච ධාතු මේ ධම්මා පනීතා. අසංස්කෘත ධාතුවත් නිර්වාණයත් කියන මේ ධර්මය තමයි ප්‍රණීත ධර්මය. එතකොට චත්තාරෝ මග්ගා අපරියාපන්න අපරියාපන්න මාර්ග හතර සෝවාන් සකුදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ග හතරත් චත්තාරිච සාමාන්‍ය ඵලානි සෝවාන් සකුදාගාමි අනාගාමි අරිහත් කියන සාමාන්‍ය ඵල හතරත් නිබ්බානංච නිර්වාණයත් කියන ඉමේ ධම්මා පනීතා මේ ධර්මය තමයි ප්‍රණීත ධර්මය කියලා හඳුන්වනු ලබන්නේ. මේ ධර්මය තමයි ප්‍රණීත ධර්මය. කතමේ ධම්මා පනීතා. මේ ධර්මය ප්‍රණීත ධර්මය. එනිසා ප්‍රණීත ධර්මයන් අපට යොස්සේ හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. අපි ආර්ය පුද්ගලයෙක් කියලා කතා කළාට මේ ප්‍රණීත ධර්මයක් නේද කියලා අපිට එතන ව්‍යවස්ථාපනය කරන්නට පුළුවන්. එතකොට මේ සත්පුද්ගල භාවයකින් අභිධර්මයේ තුල කතා කරන්නේ නැහැනේ. එතකොට හඳුන්වන්නේ ධර්මතාවයන්. එතකොට මේ ධර්මයන් පිළිබඳව අපි දක්වනකොට අපිට පේනවා මේ පුද්ගලයන්ගේ කියන ධර්මයන් පිළිබඳව විශ්ලේෂණය කරගන්නට පුද්ගලයන්ගේ කියන තැනක विद्यमान වන ධර්මයන් පිළිබඳව විශ්ලේෂණය කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අර සත්පුද්ගල භාවය එතන පවත්වන්න නැතුව ඒක යටපත් කරන්නට දුරු කරන්නට ඒ අපි කරන මානසිකාරයේම හේතුවක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට හීන මජ්ක්‍ධිම ප්‍රණීත කියන මේ ධර්මයන් පිළිබඳව අපිට විශ්ලේෂණය කරගන්නට පුළුවන්. හීන ධර්මයන් කියනකොට අපි කිව්වේ ද්වාදස අකුසල චිත්තෝත්පාද අකුසල්සිත ස්කන්ධ වශයෙන් ගත්තොත් ස්කන්ධ හතරයි. වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ හතරක පැවැත්මක්. ඒ සිත් 12 හටගනු ලබන ඒ වේදනා සංඥා කියන චෛතසික දෙක වේදනා සංඥා ස්කන්ධ ලෙසත් අනෙක් චෛතසික ධර්මයන් සංස්කාර ස්කන්ධය ලෙසත් සිත් ටික විඥාන ස්කන්ධය ලෙසත් හඳුන්වනු ලබනවා. එතකොට ස්කන්ධ වශයෙන් හතර වැදෑරුම් ආයතන විදිහට මන ආයතන සහ ධම්මායතන කියන ආයතන දෙකට ඇතුළත් කොට දක්වනවා. ඒ වගේම මේ ධාතුන් විදිහට ගත්තාම මනෝ ධාතු සහ ධම්ම ධාතු විදිහට සංග්‍රහ කොට දක්වනවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මයේ විදිහට ගත්තාම ලෝභය කියන එක සමුදය සත්‍ය විදිහටත් ඒ වගේම අනිකුත් ධර්මතා ටික දුක්ඛ සත්‍ය ඇටියට සංග්‍රහ කරනවා. එතකොට මේ සත්‍ය වශයෙන් ගත්තාම සත්‍ය දෙකක පැවැත්මක් අපිට හීන ධර්ම පිළිබඳව කරන විශ්ලේෂණයේදී හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මධ්‍යම ධර්ම පිළිබඳව කරන විශ්ලේෂණයේදී අපි තීසු භූමිසු කුසලං තුන් භූමිය අනුව ගියපු කුසල් ටික ඒ වගේම විපාක ටික ක්‍රියාසිට ටික ඒ වගේම රූපයත් මේ කියන සියලුම දේවල් ටික සබ්බංච රූපං සියලුම රූපයත් කියන
ඉමේ ධම්මා මජ්ක්‍ධිමා මේ ධර්මය තමයි මධ්‍යම ධර්මය කියලා හඳුන්වන්නේ. එතකොට තුන් භූමිය අනුව ගියපු කුසල ධර්මයනොත් ඒ වගේම විපාක ටිකත් ක්‍රියාසිට ටිකත් රූපයත් කියනකොට එතනට ඇතුළත් වෙනවා ස්කන්ධ වශයෙන් නම් ස්කන්ධ පහක්යි රූපයත් ඇතුළත් නිසා සියලුම රූපේ රූපස්කන්ධය වේදනා සංඥා දෙක වේදනා සංඥා ස්කන්ධ ඒ වගේම අනික් චෛතසික ධර්මතා ටික අපිට හමු වෙනවා. එතකොට මේ චෛතසික ධර්මතා ටික සියල්ලක්ම මෙතනදී සංග්‍රහ වෙනවා සංස්කාරස්කන්ධය හැටියට ඒ සිත් ටික විඥානස්කන්ධය හැටියට. ආයතන විදිහට ගත්තොත් ආයතන 12ම අපට දකින්නට පුළුවන්කම තියෙනවා. රූපයේ විදිහට හසු වෙන නිසා චක්කායතන, රූපායතන, සෝතායතන, සද්ධායතන ආදී ලෙස ඒ ටිකත් ඒ වගේම මනායතන, ධම්මායතන කියනකොට චෛතසික ධර්මතා ටික ධම්මායතනයේ විදිහට, සිත් ටික මනායතනයේ විදිහට. ධාතු විදිහට 18 ධාතුවක් අපට දකින්න පුළුවන්. ධාතු 18ම චක්කු ධාතු, රූප ධාතු කියන ටික රූපස්කන්ධයේ පැත්තෙනුත් ඒ වගේම චක්කු විඥාන ධාතු කියන එක අර විපාක ටික ඇතුළත් වෙන නිසා ඒ විපාකයන් විදිහට චක්කු විඥාන ධාතුවත් සෝත ධාතු, සද්ද ධාතු, රූපේ පැත්තෙන සෝත විඥාන ධාතු විපාකයේ පැත්තෙනුත් මේ විදිහට 18 ධාතුන්ම අපට දකින්නට පුළුවන්කම තිබෙනවා මෙතනදී. ඒ වගේම අපි චතුරාර්ය සත්‍ය ධර්මයේ විදිහට හඳුනාගත්තොත් එහෙම සම්පූර්ණම කුසල ධර්මයන් මෙතන තියෙනවා. අකුසල ධර්මයන් නෙදෙන්නේ නැති නිසා මෙතනදී සමුදය සත්‍ය පිළිබඳව කතා කරන්නේ නැහැ. ඒ නිසා මෙතනදී සත්‍ය වශයෙන් බෙදා දක්වනකොට අපිට දුක්ඛ සත්‍ය දකින්නට පුළුවන්කම තියෙනවා. සියලුම තැන සියලුම මේ සිත්වල සංකත ධර්මයන්හි පවත්නා ඒ දුක්ඛ ලක්ෂණය අපට හඳුනා ගන්නට පුළුවන්. ඒ නිසා සත්‍ය විදිහට ගත්තාම සත්‍ය විදිහට එක් ආකාරයකට අපට හඳුනා ගන්නට පුළුවන්. ඒ තමයි දුක්ඛ සත්‍ය විදිහට අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම පනීතා ධම්මා කියලා කියනකොට ප්‍රණීත ධර්මයෝ කියලා කියනකොට සතර මාර්ග සහ ඵලසිත ගැන කතා කළේ. එතකොට මෙතනදී මාර්ග ධර්මයන් පිළිබඳව අපි බෙදා දක්වනකොට අපට දකින්නට පුළුවන්කම තියෙනවා මේ මාර්ග යෙදෙනකොට චත්තාරෝච මග්ගා අපරියාපන්නා මාර්ග 4යි සාමාන්‍ය ඵල 4යි නිර්වාණයයි කියන මේ ධර්මතා ටිකන දක්වන්නේ. ඒකට මාර්ග සිත් ටික අපිට ස්කන්ධ විදිහට ගත්තාම ඒ මාර්ග සිත් සහ ඵල සිත් කියනකොට වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ 4ක සංග්‍රහ කරන්නට පුළුවන්. ධාතු විදිහට ධාතු දෙකයි. එතකොට මනෝ ධාතු ධම්ම ධාතු කියනකොට මේ මනෝ විඥාන ධාතු සහ ධම්ම ධාතු කියනකොට ධාතු දෙකකට අපිට සංග්‍රහ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ආයතන විදිහට ගත්තාම මන ආයතන ධම්මායතන කියලා ආයතන දෙකක සංග්‍රහ කරන්නට පුළුවන්. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ විදිහට මාර්ගය සමංගී සිත් ටික, ඒ කියන්නේ මාර්ග සිත් ටික ඔක්කොම ඒ මාර්ග සත්‍යයට ඇතුළත් වෙනවා. ඒ වගේම නිර්වාණය කියන දේ නිරෝධ සත්‍යයට ඇතුළත් වෙනවා. ඵල සිත් ටික සත්‍ය විනිර්මුක්ත ධර්මයන් හැටියට දක්වන්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ විදිහට හීන මජ්ක්‍ධිම පනීත ධර්මයන් පිළිබඳව අපිට විශ්ලේෂණය කරගන්නට පුළුවන්. ඔබට ලෝකයේ පිළිබඳව ලෝකයේහි පවත්නා ධර්මයන් පිළිබඳව විශ්ලේෂණය කර ගැනීමේදී එහි පවත්නා ස්වභාවය පිළිබඳව එහි පවත්නා ස්වરૂපය පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන තවත් එක ආකාරයක් තමයි හීන මධ්‍යම ප්‍රනීත වශයෙන් කරන සම්මර්ෂණය. නිසා එක පැත්තකින් ඔබට එකම භාවනාවක් බවට පත් කරගෙන ඒ දකින්නට පුළුවන්කම තියෙනවා. මොනවාද හීන ධර්ම, මොනවාද මධ්‍යම ධර්ම, මොනවාද ප්‍රනීත ධර්ම කියලා ඔබට නැවත නැවත මානසිකාරය කිරීම තුළින් අර ලෝකයේහි පවත්නා සත්පුද්ගල සහ දේවල් පවතිනවා කියලා ගන්නාකම දුරු කරන්නට පුළුවන්. හේතු නිසා හටගන්න මේ හුදු ධර්ම සම්තතියක පැවැත්මක් කියන තැනට ඔබේ මනස පත් කරගන්නට ඒ පහසුවක් බවට පත්වනවා. එතකොට මේ හීනත්‍රිකය පිළිබඳව අපි තේරුම් ගත්තාම අපිට පුළුවන් ඊළඟ ත්‍රිකය පිළිබඳව විමසා බලන්නට. ඒ තමයි මිච්ඡත්ත නියත ත්‍රිකය. මොනවද මිච්ඡත්ත නියත ත්‍රිකය? මිච්ඡත්ත නියත ධර්මයෝ, ඒ වගේම සම්මත්ත නියත ධර්මයෝ සහ අනියත ධර්මයෝ. මිච්ඡත්ත නියත, සම්මත්ත නියත සහ අනියත ධර්මයෝ. තුනක් මේ කතා කරන්නේ.
මිච්ඡත්ත නියත, සම්මත්ත නියත, අනියත. එතකොට මොනවද මිච්ඡත්ත නියත ධර්මයෝ? පංච කම්මානි ආනන්තරිකානි. පංච කර්මයෝ ආනන්තරික වුණ පංච කර්මයෝ හඳුන්වනු ලබනවා මිච්ඡත්ත නියත ධර්ම ලෙස. ඒ වගේම යාච මිච්ඡාදිට්ඨි නියතා, යම් නියත වූ මිත්‍යා දෘෂ්ටියක් තිබෙනවා නම් ඒ නියත වූ මිත්‍යා දෘෂ්ටියේ මේ ධම්මා මිච්ඡත්ත නියතා. මිච්ඡත්වයට නියත වුණ ධර්ම පිළිබඳව හැඳින්වීමේදී චත්තාරෝ දිට්ඨිගත සම්පයුත්ත චිත්තුප්පාදෝ, සෝමනස්ස සාගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික සසංඛාරික, උපේක්ඛා සාගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික සසංඛාරික කියන මේ සිත් හතර දිට්ඨිගත සම්පයුත්ත සිත්. මේ සිත් හතරම මිච්ඡත්ත නියතයි. මිච්ඡත්ත නියතයි කියන්නේ මිත්‍යාවට ඒ වගේම නියත ධර්මයක් අකුසලයේ පැත්තට ඒ ධර්මය නියතයි. يعني අනිත් දේවල් අකුසලයේ පැත්තට නියත නැහැ කියන එක නෙමෙයි එකෙන් කියන්නේ. මේ ධර්මය නියතයි කෙනෙක්ව අපායට අරගෙන යනවා කියන්නට. මිච්ඡත්ත නියත කියලා කියන්නේ ඒ නිසා. ද්වේ දෝමනස්ස සහගත චිත්තුප්පාදා, දෝමනස්ස සහගත චිත්තෝත්පාද දෙක ඇතැම් විටකදී මිච්ඡත්ත නියත බවට පත් වෙනවා. දැන් ආනන්තරික අකුසල කර්මයන් සිද්ධ කරනකොට. එතකොට මොනවද මේ මිච්ඡත්ත නියත කියලා හැඳින්නුවේ? දැන් නියති ධර්ම සහ අනියත ධර්ම කියලා කොටස් දෙකක් තියෙනවා. මේ නියති ධර්මයන්ගේ ස්වභාවය තමයි පින්නතුනේ කෙනෙක්ව අනිවාර්යයෙන්ම දුගතියට අරගෙන යනවා කියන බව. යම්කිසි කෙනෙක් ඒ සමාදන්ව ගත්තොත් එහි නියුක්ත නම් ඒක සිද්ධ කළා නම් ඒ මිච්ඡත්ත නියත ධර්මයේ සිද්ධ කළ කෙනා අපායට නියතියක්. ඒ කෙනා අනිවාර්යයෙන්ම දුගතියෙහි උපදිනවා. ඒක තමයි නියත ධර්මයක් කියලා කියන්නේ. එතකොට කතමේ ධම්මා මිච්ඡත්ත නියතා, මේ මිච්ඡත්වයට නියත වුණ ධර්ම මොනවද? පංච කම්මානි ආනන්තරිකානි. ආනන්තරික වූ කර්මයන් තියෙනවා නම් යම්කිසි අනතුරුවම විපාක දෙන කර්ම පහක් පිළිබඳව ධර්මයේ හේතුලත් වෙනවා. මොනවද මේ ආනන්තරික විපාක දෙන කර්ම පහ? මව මැරීම, පියා මැරීම, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ ශරීරයේහි ලේ ධාතු රුධිරෝත්පාදනය කියන දේ, අරහන්ත ඝාතනය සහ සංඝ බේදය කියන මේ අකුසල පහ යම් කිසි කෙනෙක් සිද්ධ කළොත් මේවා ආනන්තරික ධර්ම. ආනන්තරිකයි කියලා කියන්නේ මිච්ඡත්ත නියතයි. ආනන්තරික විපාක ගෙන විද්දෙනවා. අනතුරු භවයේ අනිවාර්යයෙන්ම මේකට විපාක ලැබෙනවම තමයි. යම් කිසි කෙනෙක් මව ඝාතනය කරනවා නම්, පියාව මරනවා නම් මේ මව්පියා මැරීම ආදී ධර්මයන් විදිහට ඒක ඒකාන්ත ලෙස හේතුවක් බවට පත්වනවා ඊළඟ ජීවිතයේදී අනිවාර්යයෙන්ම අපායේ. ඒක වළක්වන්නට සමර්ථ පුළුවන් කිසිම දෙයක් ලෝකේ ඇත්තේ නැහැ. ඒ නිසා දැන් ඒක බුදුරජාණන් වහන්සේටවත් ඒක වළක්වන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. මොකද ඒක නියත ධර්මයක්. ඒක ලෝකේ ස්වභාව සංසිද්ධියක්. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. එහෙම කර්මයක් කෙනෙක් සිද්ධ කළොත් ඒ අකුසලයේ කොච්චර බලවත්ද කියනවා නම් ඒ අකුසලයේ තියෙන ස්වභාවය තමයි අනිවාර්යයෙන්ම ඔහු ඊට පසු ජීවිතය තුළ දුගතියක උපදවනවාම තමයි. ඒක වළක්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අන්න ඒ නිසා මේ පංචානන්තරික කර්ම හඳුන්වනවා මිච්ඡත්ත නියත ධර්ම කියලා. පංචානන්තරික කර්ම හඳුන්වනවා මිච්ඡත්වයට නියතයි. යම් කිසි කෙනෙක් පංචානන්තරික කර්මයන්ගේ සමාදානයෙන් යුක්ත නම් අනිවාර්යයෙන්ම ඒකාන්ත ලෙසම දුගතිගාමී වෙනවම තමයි. ඒකට ඒ නිසා ඒවා කියනවා මිච්ඡත්ත නියත ධර්මය. යාච මිච්ඡාදිට්ඨි නියතා, යම් නියත මිත්‍යා දෘෂ්ටියක් තියෙනවනම්, යම් නියත මිත්‍යා දෘෂ්ටියක් තියෙනවනම් ඒ කියන්නේ නත්ති දින්නම් නත්ති ඊටං නත්ති හුතං නත්ති සුගත දුක්ඛත කම්මානම් පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරලෝකෝ නත්ති මාතා නත්ති පිතා, මේ ආදී ලෙස යම් කිසි මිත්‍යා දෘෂ්ටියක්, දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා නම් මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ තියෙන කෙනාට කියනවා නියත මිත්‍යා දෘෂ්ටිගත් නියත මිත්‍යා දෘෂ්ටිකයාය කියලා. එතකොට දැන් අර ගොඩක් වෙලාවට රූපං අත්තතෝ සමනුපස්සති, රූපය ආත්මයක් කියලා හිතාගත්ත කෙනා, වේදනාව ආත්මයක් කියලා හිතාගත්ත කෙනා, සංඥා සංස්කාර විඥාන ආත්මයයි කියලා ගත්ත කෙනා. එතකොට මේ දේවල් ආත්මයයි කියලා හිතපු කෙනාට මේ දේවල් බිඳිලා යනකොට ඒ ආත්මේ බිඳී යෑම ඒකමපත් වෙනවා. එතකොට දැන් මේ රූපය ආත්මය කියලා ගත්තාම මේ රූපය යම් වෙලාවක නැති වෙලා යනවා නම් ආත්මය එතනින් ඉවරයි. ආය ආත්මය කියලා එකක් ඇත්තේ නැහැ. ලෝකේ ආය ආත්මයක් උපදින්නේ නැහැ. එතකොට එයාට මේ ලෝකේ දුන් දෙයක්ගේ විපාක අපහු වෙනවා කියලා දෙයක් නැහැනේ.
ලෝකේ යාග හෝම ආදී දේවල් වල විපාක තියෙනවා කියලා දෙයක් නැහැනේ. ලෝකේ එහෙමනම් කුසල විපාක නැහැනේ. හොඳ නරක දේවල් නැත්තේ නෑ. ඒ ජීවත් වෙනකන් හොඳට සැපෙන් ජීවත් වුනහම ඉවරයි කියලා මෙහෙම දෘෂ්ටියක් ඇතම් කෙනෙකුට තියෙනවා. මේ විදිහේ දෘෂ්ටිගත සමස්තයක් විදිහට මේක භෞතිකවාදී අදහස් දරන අය අතර බොහොම වැඩි. මේ විදිහට නියත මිත්‍යා දෘෂ්ටියෙහි පිහිටියා වූ අය, නියත මිත්‍යා දෘෂ්ටිය මත පිහිටා සිටින අය අනිවාර්යයෙන්ම නියත මිත්‍යා දෘෂ්ටියේ හේතුවෙන් අපාගත වෙනවාම තමයි. ඒක වළක්වන්නට පුළුවන් කමක් නැත්තේ. නෑ, ඒ නිසා ඒක මිච්ඡත්ත නියත ධර්මයක් හැටියට දක්වනවා. මිච්ඡත්ත නියත ධර්මයක් හැටියට ඒක නියතියක්. ඉමේ ධම්මා මිච්ඡත්ත නියතා කියලා කිව්වේ නිසා තමයි මේ ධර්මය මිච්ඡත්ත නියතයි. එතකොට අටකතා කාණ්ඩයේදී ඒක විස්තර කළේ කොහොමද? මේ දේවල් සිද්ධ වෙන්නේ අර ලෝභ සහගත චිත්තෝත්පාද හතරක් තියෙනවා. සෝමනස්ස සහගත ditthිගත සම්පයුත්ත. ඒ වෙලාවේදී පහළ වෙන්නේ අකුසල් සිත් දෙක. සෝමනස්ස සහගත ditthිගත සම්පයුත්ත සිත් දෙකක්, උපේක්ෂා සහගත ditthිගත සම්පයුත්ත සිත් දෙකක් කියන මේ සිත් හතර තමයි මේ මිත්‍යා දෘෂ්ටි ආදී ඇතිවන්නට බලපාන ප්‍රධාන සිත් හතර බවට පත්වන්නේ. ඒ වගේම ද්වේ දෝමනස්ස සහගත චිත්තුප්පාදා, දෝමනස්ස සහගත චිත්තෝත්පාද දෙකක් තියෙනවා නම් ඉමේ ධම්මා සියා මිච්ඡත්ත නියතා. මේ ධර්මය සියා මිච්ඡත්ත නියතා. සියා මිච්ඡත්ත නියතා කියන්නේ මිච්ඡත්වයට නියතව පවතිනවා. මේ සිත් ටික පවතිනවා නම් ඒක මිච්ඡත්ත නියතවත් පවතිනවා. ඒ වගේම ඒක විතරක්ම නෙමෙයි සියා අනියත. අනියතවත් තියෙනවා. දැන් කෙනෙකු අකුසලයක් කරන්නට වෙනත් ලෝභ සහගත ditthිගත සම්පයුක්ත සිතක් උපදින්න පුළුවන්. එයා හැබැයි ඒකෙන් කරේ මව මැරීම කියන දේ නෙමෙයි. එතකොට ඒකේ පංචානන්තරී අකුසලයක් හෝ එහෙම නැත්නම් නියත මිත්‍යා දෘෂ්ටිය හෝ එතන ඇසුරු වෙලා නැහැ කියමුකෝ අපි. එතකොට අන්න ඒ බඳු අවස්ථාවල මේ සිතම ඉපදුනාට අපි හිතමු ද්වේෂ සහගත සිතක් උපදිනවා කෙනෙකුට. එතකොට මේ ද්වේෂ සහගත සිතක් උපදිනකොට ද්වේෂ සහගත සිත උපදින වෙලාවේදී එයාට එතන අර නියත මිච්ඡා දිට්ඨිය දෙලත් නැහැ. ඒ වගේම එයාට ඒකෙන් මව මැරීම පියා මැරීම කියන දේ සිද්ධ කළත් නැහැ. එතකොට ඒ කර්මය තුලින් එයාට අනියතයි. දැන් අපි මధుරෙක් මරුවා කියන්නකෝ. ද්වේෂ සහගත සිතක්. ද්වේෂ සහගත සිතක් ඉපදුනා. එතන මధుරෙක් මැරීමක් සිද්ධ වුණා, ප්‍රාණඝාතය සම්පූර්ණයි. හැබැයි මේ ප්‍රාණඝාතය සිද්ධ කරපු නිසා එකෙන් කියන්නේ නැහැ ඒකාන්තයෙන් මෙයා අපාය යනවා කියලා. ඊළඟ ජීවිතේම අපායට නියතයි කියලා බෑ. දුගතියට නියතියක් නැහැ ඒක ඇතුලේ. ඒ නිසා ඒ අකුසල සිත් ටික සිත් විදිහට දක්වනවා මේක නියතවත් තියෙනවා අනියතවත් තියෙනවා කියලා. මේක නියතවත් තියෙනවා අනියතවත් තියෙනවා. ඒ නිසා අර පංචානන්තරී අකුසල කර්මයන් සිද්ධ වෙනකොට මේ අකුසල් සිත් ටික තමයි උපදින්නේ. අන්න එතකොට නියතියක් දුගතියට. හැබැයි මේ සිත නූපදිනකොට ඒක අනියතයි. නියතියක් නැහැ. අනිවාර්යයෙන්ම උපදිනවා කියලා නියතියක් ඇත්තේ නැහැ. නැහැ කියන්න පුළුවන් කමකුත් නැහැ. නිසා ඒකට කියනවා අනියත ධර්මයක් කියලා. නියතියක් නැහැ. ඒ නිසා මිච්ඡත්ත නියතා ධම්මා කියනකොට මිච්ඡත්වයට නියත වූ ධර්මයෝය කියලා අපිට මේ දේවල් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට මිච්ඡත්ත නියත ධර්මයන් යම් කිසි පුද්ගලයෙකුගේ ජීවිතය තුළ विद्यमान නම් ඒ මිච්ඡත්ත නියත ධර්මයන් හේතු කරගෙන ඔහු දුගතියෙහි ප්‍රතිසන්දිය ලබනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා, වළක්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඊට පස්සේ කතමේ ධම්මා සම්මත්ත නියතා. මොනවාද සම්මත්ත නියත වූ ධර්මයෝ? සම්මත්ත නියත වූ ධර්මයෝ මොනවාද? චත්තාරෝ මග්ගා අපරියාපන්නා ඉමේ ධම්මා සම්මත්ත නියතා. සතර මාර්ග ටිකක් තියෙනවා නම් සතර මාර්ග ටිකට කියනවා සම්මත්ත නියතයි කියලා. එතකොට චත්තාරෝ මග්ගා අපරියාපන්නා ඉමේ ධම්මා සම්මත්ත නියතා. අපරියාපන්න වුණ මාර්ග හතර සම්මත්ත නියතයි. ඒ සම්මත්ත නියතයි කියලා කියන්නේ. සම්මත්ත නියතයි කියලා කියන්නේ යම්කිසි ආකාරයකින් ඒ සම්‍යක් තත්වයට පත්වන්නට එයා දැන් මිච්ඡත්ත කියලා කියන්නේ මිච්ඡත්වයට එයා අනිවාර්යයෙන්ම පත් වෙනවා, නියතයයි. දැන් මෙයත් නියතියක්. හැබැයි සම්‍යත්වයට යහපත් දේ උතුම්ම තත්වයට පත්වන්නට එයා සුදුසුයි. කොතනද? සතර මාර්ග ටික උපදවන තැනදී.
මාර්ගයකටපත් වුණ පුද්ගලයෙක් ඵලයටපත් නොවී තියෙන්නේ නැහැ. මාර්ගයටපත් වුණ පුද්ගලයෙක් සෝවාන් මාර්ගයේ උපදවගත්තු පුද්ගලයෙක් සෝවාන් ඵලයටපත් නොවී තියෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම සෝවාන් ඵලයටපත් වෙනවාම තමයි. සෝවාන් මාර්ගයටපත් වුණ පුද්ගලයෙක් සෝවාන් ඵලයටපත් වෙන්න කලින් මේ කල්පේ විනාශ වෙන්න තිබුණොත් කල්පේවත් විනාශ වෙන්නේ නැහැ. ලෝක විනාශ වෙන්න තිබුණොත් ඒකවත් වෙන්නේ නැහැ කියනවා. අර ඵලයටපත් වෙනකම්. ඒතරම් ප්‍රබලයි ඒක. ඒතරම් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක් ඒක. ඒ නිසා ඒක නියත ධර්මයක් තමයි මේ මාර්ගය කියන එක. මොකටද නියත? ඵලයටපත් වනවාමයි. ඒකපත් නොවී තියෙන්නේ. මාර්ගයටපත් වුණොත් කෙනෙක් එයා ආපහු පස්සට ගිහිල්ලා ආපහු මාර්ගයේ ඵලයටපත් නොවී තියනවා කියන දෙයක් ලෝකේ විද්‍යමාන වෙන්නේ නැහැ. එයා අනිවාර්යයෙන්ම ඵලයටපත් වෙනවා. ඒ නිසා ඒකට කියනවා සම්මත්ත නියත ධර්මයක්. සම්මත්ත නියතයි. එතකොට මෙන්න මේ විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. එතකොට මිච්ඡත්ත නියත භාවයකුත් තියෙනවා. සම්මත්ත නියත භාවයකුත් තියෙනවා. එතකොට සම්මත්ත නියත සහ මිච්ඡත්ත නියත කියන දෙකම නියත ධර්ම. එකක් අකුසලයේ පැත්ත ඊළඟට අපායට යනවා කියන තැනටම නියතියක්. එකක් මාර්ගඵලයටපත් වෙනවා කියලා නියතියක්. ඒ නිසා මිච්ඡත්ත නියත සහ සම්මත්ත නියත මේවා නියත ධර්ම. ඊට පස්සේ තුන්වෙනි මාතෘකාව අපිට දකින්නට පුළුවන් අනියතා ධම්මා. අනියත ධර්මය. එතකොට කතමේ ධම්මා අනියතා. කවර ධර්මයෝද මේ අනියත ධර්මයෝ කියලා හඳුන්වනු ලබන්නේ. තේ ධම්මේ ඨපෙත්වා අවශේෂා කුසලා කුසලා ව්‍යාකතා. අර කියපු ධර්මයන් අතහැරලා ලෝකයන්තා අවශේෂ කුසල ධර්ම තියෙනවා නම් අවශේෂ කුසල ධර්ම තියෙනවා නම් අවශේෂ අව්‍යාකෘත ධර්ම තියෙනවා නම් කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්නෝ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්ම තියෙනවා නම් සබ්බංච රූපං සියලු රූපයත් අසංස්කෘත ධාතුවත් ඉමේ ධම්මා අනියත. මේ ධර්මය අනියතයි. අනියතයි කියලා කියන්නේ නියතියක් නැහැ. අනිවාර්යයෙන් මේක වෙනවමයි කියලා නියතියක් ලෝකෙ තුල ඇත්තේ නැහැ. එතකොට මේක සිත් විදිහට දක්වනවා චත්තාරෝ දිට්ඨිගත විප්පයුත්තා ලෝභසහගත චිත්තුප්පාදා. දිට්ඨිගත විප්පයුත්ත ලෝභසහගත චිත්තෝත්පාද. විචිකිච්ඡා සහගත චිත්තුප්පාදෝ විචිකිච්ඡා සහගත චිත්තෝත්පාද. උද්ධච්ච සහගතෝ චිත්තුප්පාදෝ උද්ධච්ච සහගත චිත්තෝත්පාදයෝ. ඒ වගේම තුන් භූමිය අනුවගේ කුසල චතුසු භූමියසු විපාකෝ සතර භූමියේහි විපාක ටික තීසු භූමියසු ක්‍රියා අව්‍යාකතං තුන් භූමියේහි ක්‍රියා අව්‍යාකෘත ධර්ම ටික රූපං ච නිබ්බාණං ච රූප සහ නිර්වාණ කියන මේ ධර්ම සියල්ලක්ම අනියත ධර්මය. එතකොට ලෝකේ අර කියපු දේවල් හැරුණකොට යම්තා කුසල අකුසල අව්‍යාකෘත ධර්ම තියෙනවා නම් කුසල අකුසල පංචානන්තරීය කර්ම සහ නියත මිත්‍යා දෘෂ්ටිය කියන දේ අතහැරලා යම් කිසි තැනක තියෙනවා නම් සියලු ආකාර වූ කුසල කුසල අව්‍යාකෘත ධර්මයෝ තියෙනවා නම් මේ සියල්ලක්ම අනියතයි. ඒක නිසා ඔබ කොච්චර කුසල් කරත් ඔබ නියතියක් නැහැ සුගතිය උපදිනවමයි කියලා. ඔබ අර පංචානන්තරී අකුසල සහ නියත මිත්‍යා දෘෂ්ටියෙන්තරව කොච්චර අකුසල් කරලා තිබ්බත් නියතියක් නැහැ ඔබ දුගතිය යනවා කියලා. එනිසා කරපු දේවල් අකුසල් අනුව සෝචනය වීම දුකටපත් වීමක් තේරුමක් නැහැ. මොකද ඒක අනියතයි. අකුසලේ නිසා දුකට අනිවාර්යෙන්පත් වෙනවම තමයි. හැබැයි ඒක මේ ඊළඟ ජීවිතේ අනිවාර්යෙන් වෙනවා කියලා නියතියක් කරන්න පුළුවන් කමක් නැත්තේ නේ. ඒ වගේම ඔබ කොච්චර කුසල් කරලා තිබ්බත් ඊළඟ ජීවිතේ දිව්‍ය ලෝක යනවා කියලාත් ඔබට සහතිකයක් දෙන්න පුළුවන් කමක් නැත්තේ නේ. නිසා මේ දේවල් අනියතයි. නියතියක් නැති දේවල්. සම්මයත්වයට නියතියකුත් නැහැ මිච්ඡත්වයට නියතියකුත් නැහැ. සම්මයත්වයට නියතියකුත් නැහැ මිච්ඡත්වයට නියතියකුත් නැහැ. ඒකයි තුන් භූමිය අනුව ගියපු සියලුම අකුසල අකුසල අව්‍යාකෘත ධර්ම කියලා හඳුන්වන්නට යෙදුනේ. ඒ වගේම සියලුම ආකාරයේ තුන් භූමි සතර භූමිය අනුව ගිය වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මතා ටික. ඒ වගේම සබ්බංච රූපං සියලුම රූපය අරගෙන බැලුවා සියලුම රූපයත් අනියත ධර්මයක්. ඒක නියතියක් ඇත්තේ නැහැ. රූපය කියන දේ කෙනෙක් සම්‍යත්වයට යවනවා කෙනෙක්ව දුගතියට යවනවා කියන එකක් එතන එම රූපය කියන එකේ ඇත්තේ නැහැ. ඒ නිසා රූපය කියන්නේ අනියතයි. ඒක නියති ධර්මයක් නෙමෙයි. ඒ වගේම අසංකතාච ධාතු නිර්වාණය කියන එක අනියත ධර්මයක්.
නිර්වාණය කියන එකත් අනියත ධර්මයක්. ඒක සම්‍යත්වයට නියත වෙන්නේ මාර්ගය. නිර්වාණය නෙමෙයි. ඒ නිසා ඒකත් අනියත ධර්මයක් හැටියට අසංස්කෘත ධාතුවක් දක්වනවා. එතකොට මේ ධම්ම අනියතා මේ ධර්මය තමයි අනියත ධර්මයන් හැටියට දක්වන්නේ සංග්‍රහ කරන්නේ. එතකොට මේ සිත් වශයෙන් දක්වනකොට අර ලෝභ සහගත සිත් ටිකේ අපි සිත් 4ක් පිළිබඳව කතා කළා. නියති ධර්මයන් හැටියට යෙදෙනකොට අපි කිව්වා ඒක අනියතවත් යෙදෙනවා නියතවත් යෙදෙනවා කියලා. ඒ වගේම අනිකුත් සිත් 4ක් කියන මේ ලෝභ සහගත සියලු චිත්තෝත්පාදයෝ අනියතව යෙදෙන අවස්ථා අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ද්වේෂ සහගත චිත්තෝත්පාදයෝ, උද්ධච්ච සහගත, විචිකිච්ඡා සහගත චිත්තෝත්පාදයෝ අපිට අනියත ධර්මයන් හැටියට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම කුසල ධර්මයොත් අපිට හඳුනා ගන්නට පුළුවන් අනික් කුසල ධර්මයොත් මාර්ග සිත් ටික නැතුව තුන් භූමිය අනුගිය අනිත් සියලු කුසලයෝ අනියත ධර්ම. අව්‍යාකෘත ක්‍රියාදී චිත්තෝත්පාදයොත් රූපය, අසංස්කෘත ධාතු, නිර්වාණය කියන මේ දේවල් එතකොට අනියත ධර්ම හැටියට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ බෙදීමට අනුව අපි විමසා බලනකොට අපට දකින්නට පුළුවන් යම්කිසි ධර්ම කොටාසයක් තියෙනවා මිච්ඡත්වයට නියත පංචානන්තරී අකුසලයන් සහ නියත මිත්‍යා දෘෂ්ටිය කියන තැනක යෙදෙන ඒ චිත්ත ධර්මයන්, චිත්තචෛතසික ධර්මයන්. මේ චිත්තචෛතසික ධර්මයන් ටික අපි බෙදා දැක්කොත් එහෙම නියති ධර්මයක් කියනකොට මිච්ඡත්වයට නියතයි කියනකොට මෙතන ස්කන්ධ වශයෙන් ගත්තොත් 4යි වේදනා සංඥා සංඛාර විඥාන. ආයතන වශයෙන් ගත්තොත් මන ආයතන ධම්ම ආයතන. ධාතු විදිහට ගත්තොත් මනෝ විඥාන ධාතු ධම්ම ධාතු. සත්‍ය විදිහට ගත්තාම අපිට සත්‍ය විදිහට දකින්නට පුළුවන් තුනක් විදිහට දුක්ඛ සත්‍යයට අයිති තණ්හාව හැරෙනකොට අනික් සියලුම දේ ලෝභය කියන දේ සමුදය සත්‍යයට අයිති. ඒ වගේම අසංස්කෘත ධාතුව නිර්වාණය නිරෝධ සත්‍යයට අයිති. මාර්ග සත්‍ය මෙතන යෙදෙන්නේ නැහැ. මොකද මාර්ග සත්‍ය සම්‍යත්වයට නියත ධර්මයක්. ඒ නිසා ඒක මෙතනදී ඇතුළත් වෙන්නේ මේ විදිහට චතුරාර්ය සත්‍ය විදිහට සත්‍ය තුනක අනියත ධර්ම සංග්‍රහ කරන්නට පුළුවන්කම තිබෙනවා. මේ විදිහට අද දවසේදී අපි හඳුනා ගන්නට යෙදුන මාතෘකා තුනේ ගොඩවල් කොටස් දෙකක් විදිහට හීන ධර්ම, ඒ වගේම මජ්ක්‍ධිම ධර්ම සහ ප්‍රණීත ධර්මත්, මිච්ඡත්වයට නියත, සම්‍යත්වයට නියත සහ අනියත ධර්මයන් කියන මේ අංගයන් පිළිබඳව මාතෘකා තුනේ ගොඩවල් දෙකක් පිළිබඳව හඳුනා ගන්නට යෙදුණා. ඉතින් මේ කියන කාරණා අර න්‍යායාත්මක කරුණු ගොඩක් වෙලාවට ඔබේ ධර්මඥානය දියුණු කරගන්නට හේතු වන කරුණු සහ ධර්මයේ ගවේෂණය කරනකොට ඔබට මේ දැනුම උපකාරී වෙනවා. ඒ සඳහා තමයි මේ දේශනාවන් බොහෝ කොට ඔබට හේතු වන්නේ. ප්‍රතිපදාවක් හැටියටත් මේන් කරුණු කහා ගන්නට ඔබට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි අර ධර්මයන් පිළිබඳව විශ්ලේෂණය කරනකොට අපිට සත්පුද්ගල භවෙන් යුක්ත ඒ හසුවන දේවල් පිළිබඳව අර විදිහට විශ්ලේෂණය කරගන්නට කියන එක පිළිබඳව පැහැදිලි කරන්නට යෙදුනේ. මේ විදිහට මාතෘකා තුනක් පිළිබඳව ප්‍රධාන වශයෙන් ඔබට අවධානයෙන් යුක්තව ඔබට ශ්‍රවණය කරගත්ත වගේම ජීවිතයට පුරුදු පුහුණු කරන්නට පුළුවන්කමකුත් තියෙනවා. ඒ ධර්මයන් පිළිබඳව විශ්ලේෂණය කර ගැනීම විදිහට. ඒ නිසා මේ මාතෘකා දැන ගැනීම තුළ, ඉගෙන ගැනීම තුළ බලාපොරොත්තු වෙන්නේ අපි අර සාමාන්‍ය ධර්මදේශනාවකින් අහනවා විදිහට අපේ ප්‍රතිපදාව පිළිබඳව ඉලක්කගත කරගෙන හෝ ඍජුවම ඒ කරුණු කාරණා ඉලක්කගත කිරීම නෙමෙයි, බහුශෘත භාවය සහ ධර්මයේ තුල පවත්නා හාත්පස ගැඹුරු නුවණක් ඇති කරලන්නට අවශ්‍ය මූලික දැනුමක් ගොඩනගා ගැනීම තමයි මේන් අපි බලාපොරොත්තු වෙන ප්‍රධානම කාරණේ බවට පත්වන්නේ. ඒ නිසා මේ දේවල් සටහන් තබාගෙන හෝ මතක තබා ගැනීමයි වැදගත් වන්නේ. ඒ විදිහට යම්කිසි අධ්‍යයනයක්, පරේක්ෂණයක් සිදු කරනවා නම් මේ පිළිබඳව මේ කරන සාමාන්‍ය විග්‍රහය, ස්වરૂපාර්ථ පිළිබඳව ඔබට තේරුම්ගෙන සිටීම ගොඩක් ප්‍රයෝජනවත් වන්නට පුළුවන් ඉදිරියේදී සිදු කරන ගැඹුරු අධ්‍යයනයන් සඳහා. ඉතින් කල්පනා කරගන්න අද දවසේදී ධර්ම ශ්‍රවණය කළා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුණා. මේ සිදු කරගත්ත සියලුම කුසල ධර්මයන් අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට
අවසරයි මහා කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලයේ හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් දෙවියන්ටත් අපි අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලයේ හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී මේ ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා සුජාතා වික්‍රමතුංග මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා විසින්ම පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපවත් වී වදාළ පූජ්‍ය බුද්ධංගල ආනන්දසිරි ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේට ඒ වගේම මන්දිස් වීරසේකර, සුමනා වීරසේකර, සීතා වීරසේකර, ජයන්ත ගලගෙදර, නදීකා ගලගෙදර, ලීලා රංජනී, අනුර ධර්මසිරි සහ රෝහණ ධර්මසිරි ඇතුළු මේ සසර පුරාවටම එක්ව කටයුතු කළ මව්පිය, සොයුරියන්, නෑදෑ හිතමිතුරු ආදී සියලු නැසී ගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි විශේෂයෙන්ම අනුමෝදන් කරනවා අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද ඒ මාහිමිපාණන් වහන්සේට. ඒ වගේම නම් සඳහන් කරන්නට යෙදුණු ඒ සෑම සියලු ඥාති වර්ගයාටම මෙලෝ වශයෙන් සංසාරික වශයෙන් මේ ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාටම මේ පින තමන් කළ පිනක් වෙන සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. මේ සියලු කුසලයන් අමා මහ නිවනින් සැනසෙන්නටම ඒ ඥාතීන්ට හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා හැමදිනාම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මල්ලිකා මහත්මිය, ඩොනල් මහත්මයා, සරත් මහත්මයා, ඒ වගේම සුනන්ද මහත්මයා, චන්ද්‍රානි මහත්මිය, හේමන්ති මහත්මිය, ඒ වගේම සුරාජ් මහත්මයා සහ මනෝජ් මහත්මයා, කාංචනා මහත්මිය, කලින්දු සහ චන්දිමා ඇතුළු ඒ පින්වත් සෑම සිළු දිනාටම පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දායකත්වයෙන් කටයුතු කරන සුජාතා වික්‍රමතුංග මෑණියන් ඇතුළු ඒ සෑම සිළු දිනාටම අපි මේ පින් විශේෂයෙන් අනුමෝදන් කරනවා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව, චිරජීවන සම්පන්නිය සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.